හරි මේක කරන්න සමහරවිට අද වෙලාවක් වෙන්නත් නැතුව ඇති බලමු කමක් නැහැ. අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ ඉන්ටරොගටිව් සහ නෙගටිව් අවස්ථා ගැන තමයි ගිය සතියේ කතා කරමින් හිටියේ. දැන් මේකේ අපිට කියන්නේ ප්‍රසන්ට් ටෙන්ස් එක අපිට ගැළපෙන ආකාරය ඇත යන අර්ථයෙන් තමයි ස්ටැම්ප් පුරවන්න ඕන පළවෙනි එකේ. එක්සැම්පල් එකක් කියලා තියෙනවා John works in a restaurant. එහෙනම් children make my වෙනස් වෙන්නේ නෑ බහුවචන නිසා. ඊළඟට සාරා ඒක වචනය එහෙනම් likes වෙන්න ඕන. I brush my වෙනස් වෙන්නේ නැහැ. She does නේ do වලට අපි එකතු කරන්නේ yes. Susan drinks s එකතු කරන්නේ. They get up my වෙනස් වෙන්නේ නැහැ. ඒකමයි මම නාය ලියන්න ගියේ. My father arrives s එකතු කරලා ලියන්න. Betty and Mary go my වෙනස් වෙන්නේ නැහැ. දෙන්නෙක් නේ. This train stops s එකතු වෙන්න ඕන. We play my වෙනස් වෙන්නේ නැහැ. අනේ ඔන ප්‍රසන්ට් ටෙන්ස් එකේ ඇත යන අර්ථය මතක් වෙන තමයි මේ කොටස් තියෙන්නේ. ඊළඟට කියනවා circle the correct answer and change into negative interrogative. negative interrogative නැත යන අර්ථයේ ප්‍රශ්නයට හරවන්න කියලා කියනවා. like නේ තියෙන්නේ නම් I කියන එක තමයි නිවැරදි පිළිතුර. හරි මේක negative interrogative එකට හරවන්නේ කොහොමද අපි? එතකොට I like walking in the rain. එතකොට present tense නේ don't I negative එකනේ හදන්න කියන්නේ don't I like මම කැමති නැද්ද walking in the rain. මේවා වෙනස් වෙන්නේ නැහැ. මෙතන මේ like තියෙන හින්දා තමයි මෙතන ing එකතු වෙලා එන්නේ. in the rain. අගට එන්න ඕන අපි question mark එක. අනේ ඊළඟට තියෙනවා usually comes. එතකොට comes කියන්නේ ඒක වචනය එනවා Susan. නිවැරදි උත්තරේ එන්න ඕන Susan. එතකොට කොහමද එන්නේ? doesn't Susan. ඒක වචන නිසා doesn't වෙන්න ඕන. doesn't Susan usually come home. usually මං ඔක්කොම ලියන්න ඕන වෙන එකක් නෑ ඔයාලට කිව්වම් ලියන්න පුළුවන්. usually එතකොට comes කියන එකේ s අකුර නැති වෙන්න ඕන doesn't ආපු ගමන් come.
ඉතුරු ටික හැමම ලියන්නකට. home at 4 pm. අන්තිමට question mark එක දාන්න. doesn't Susan මෙතන Susan එන්න ඕන හොඳේ. doesn't Susan usually come home at 4 pm. ඊළඟට cleans තියෙන්නේ ඒත් ඒක වචනයි එහෙනම් අපිට ගන්න වෙන්නේ Jane. එතකොට ඒකේ නෙගටිව් ඉන්ටරොගටිව් එක කොහමද එන්නේ? doesn't Jane always clean her room. ඒ සකුර නැති කරලා ඕන ලියන්න. doesn't Jane හැදිරුව නැකිට do s අකුර නැති වෙනවා. ඔව් ඔව් do આવොත් s අකුරක් නැහැනේ කොහොමද බහුවචනේ වට s එකතු වෙන්නේ නැහැනේ. do වම s අකුර නැති වෙනවද? do කියන්නේ මුලට આવොත්ද do આવොත්ද කියන්නේ? do does ඕන එකක් එක s දාලා ලියන්න බෑ දැන්. ඔව් සර්. ඔව් do දාන වෙලාවට අපිට කොහොමත් s එන්නේ නැහැනේ ක්‍රියාපදයේ do දාන්නේ බහුවචන කර්තෘන් එක්කනේ. ඒතර මේ පළවෙනි එකේ තියෙන්නේ මේ තියෙන්නේ don't තියෙන නෙගටිව් හදාන්න කියපු ඉන්නනේ. ඒතර do I. නැත්නම් නෙගටිව් ආවම don't I. ඒතර ඒවයි කොහොමද s අකුර නැහැනේ බහුවචන කර්තෘ තියෙන ඒවා. මේ ඒක වචන කර්තෘ තියෙන ඒවා තමයි s අකුර තියෙන්නේ. එතකොට අපි do does හෝ doesn't පාවිච්චි කරොත් does ආවත් ඒ තමයි. s අකුර දාන්න නැතුව ඕන ලියන්න verb. හරි. ඊළඟ එක බලන්න. come to තියෙන්නේ. come කියන්නේ බහුවචන අවස්ථාව. එහෙනම් bill ගන්න බෑ you. එහෙනම් don't you come to the class late. don't තමයි මුලට එන්නේ. බහුවචන නිසා. don't ඊළඟට මේ ටික එන්නම you come to the class late අගට question mark දාන්න. ඔබ පන්තියට එන්නේ නැද්ද ප්‍රමාදව? ඊළඟ එක I Helen brushes her teeth every night. එතකොට brushes නේ තියෙන්නේ නම් I ගන්න බෑ Helen තමයි ගන්න. Helen brushes her teeth every night. ඒතර ප්‍රශ්නය හදනකොට doesn't Helen doesn't Helen brush es අයින් කරනවා es s නෙවෙයි es brush her teeth every night. ඊළඟට swim තියෙන්නේ නම් බහුවචන කර්තෘ ගන්න ඕන I. එහෙනම් don't I swim very well. Don't I swim very well. ඊළඟ sings තියෙන්නේ එක වචනයි එනම් Betty ගන්නවා. Betty sings. එතකොට ප්‍රශ්නය හදනකොට ඒ සයින් කරලා ලියන්න. doesn't Betty
doesn't Betty sing well question mark දාන්න doesn't Betty sing well ඊළඟ එක live තියෙන්නේ නම් D තමයි උත්තරේ එන්න ඕන බහුවචන පද don't they live in New York don't they live in New York or New York වල ජීවත් වෙන්නේ නැද්ද හරි නේද තේරුණාද ඉන්න අයට සමාජිකයෝ පොඩ්ඩක් අද ටික දෙනෙක් ඉන්න ටිකනොත් අඩුයි නේ දාපු අයගෙනුත් දෙන්නෙක් විතර ආයි එදාස සිග්නල් වල පොඩි අඩුපාඩු තියෙනවා නේද පොඩ්ඩක් හරි නේද ඒ ටික තේරුණානේ මොනාරි ගැටලු තියෙනවා නම් අහන්න සද්දයක් තියෙන්නේ ඊළඟට කියන්නේ use the correct form of the verbs in brackets and change into negative interrogative ඒකෙන් negative interrogative එකම තමයි හදන්න කියන්නේ ඉතින් verb එක නිවැරදි ආකාරයෙන් හදන්න Mr and Mrs Brown එතකොට දෙන්නෙක්නේ බහුවචනයි live-මයි එන්නේ හරි එතකොට ඉතින් දැන් negative interrogative හදන්න තේරෙනවනේ බහුවචන නිසා මෙතන don't දාවා don't ඊට පස්සේ අර මේකේ තියෙන ටික ඉතුරු ටික ඔක්කොම ලියන්න don't Mr and Mrs Brown live in Canada ආගට question mark එච්චර හරි ලේසි ඊළඟ එක team එතකොට team කිව්වම එක්කෙනා එනං s එකතු කරලා දාන්න ඕන හරි එතකොට නෙගටිව් එක ඉන්ට්‍රොගටිව් හදද්දි doesn't දාලා හදන්න. මේ අර උඩ එකේ විදියමයි. හරිද? doesn't Tim get up. එතකොට S අකුර නැති වෙන්න ඕන. හරිද? doesn't Tim get up at 7 o'clock every day. ඊළඟ Tom always have දාන්න බෑ Tom කිව්වම එක්කෙනා එනං has එනවා. Tom always has breakfast at 7:30. ඒක වචන නිසා doesn't දාලා හදන්න. එතකොට හැබැයි doesn't ආපු ගමන් ආපු වෙන්නේ have. හරි? Doesn't Tom always have? Doesn't Tom you always have okay doesn't ආපු ගමන් ආපහු infinitive එකට එන්න doesn't Tom always have lunch sorry breakfast at 7:30 ඊළඟ they usually have they have my ending බහුවචන නිසා එතකොට don't they usually have lunch ඒ විදිහට don't they usually have
හරි. එහෙනම් මම ඉක්මනට කියනනම් කරපු නැති අයට කරගන්න පුළුවන් නේද ගෙදරදී? The train එකයි එහෙනම් leaves කියලා s එකතු වෙලා ඉන්න ඕන. ප්‍රශ්නය අදද්දි doesn't the train leave වෙනවා s අකුර නැති වෙනවා. doesn't ආපු ගමන් s අකුර නැති වෙනවා. ඊළඟ Mrs. Brown එක්කෙනයි එහෙනම් does Mrs. Brown does all the work at home. එතකොට negative interrogative එක හදන්නේ doesn't Mrs. Brown do. හරි doesn't Mrs. Brown do එන්නේ ආපහු infinitive එක තමයි දාන්නේ. Doesn't Mrs. Brown do all the work at home? Peter works නේ s එකතු වෙන්න ඕනේ එක්කෙනයිනේ in a supermarket. එහෙනම් don't මොනට ගන්න? sorry doesn't නේ doesn't ඒක වචනයිනේ doesn't Peter work වෙනවා අපෝ s අයින් වෙනවා. doesn't Peter work in a supermarket at the weekends? Hands comes ඒත් s එන්නේ. and doesn't hands come වෙනවා අපෝ. doesn't hands come. My roommate hates කියන්නේ වෛර කරනවා පිළිකුල් කරනවා කියන්නේ s එකතු වෙනවා. cold weather සිසිල් කාලගුණ. ඒත් එන්නේ doesn't නේ. doesn't my roommate hate? doesn't my roommate hate? Sarah reads නේ s එකතු වෙන්න ඕන. a fairy tale කියන්නේ සුරංගනා කතාවක් before she sleeps. එහෙනම් doesn't Sarah read? doesn't Sarah read? Next one. I write I write නේ වෙනසක් වෙන්නේ letters to my friends in a spare time. in my spare time කියන්නේ විවේකී වෙලා. එහෙනම් don't I මෙතෙන්ට එන්නම් බහුවචන නිසා don't I write? don't I write? මේවා මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා හින්නම් අගට question mark ගන්න. my father sometimes cooks for us. s එකතු වෙනවා තාත්තා කිව්වම එක්කෙනෙක් නිසා. එහෙනම් doesn't my father sometimes cook? එතකොට s නැති වෙනවා. doesn't my father sometimes cook for us? My brother always watches. es එකතු වෙන්නේ.
watches television. And doesn't my brother always watch? Make a mean. Watch television. I listen my when I say to the pop music. Yeah. Don't I listen? Don't I listen? Betty takes shower on Sundays. Take shower can now. And doesn't Betty take shower on Sundays? Hi. ඔන්න ඔය විදියට තමයි එන්නේ. මනුෂ්‍ය අද කොහමද ඇහෙනවද? අද කොහමද ඇසීමේ තත්ත්වය? ඊ වගේ අපහසු නෑනේ. හොඳට ඇහෙනවා සර්. නේ. ඊයේ තමයි අපිට ඊයේ තමයි ගැටලු උනේ නේ. හරි. රයිට් එහෙනම් මේකේ මොනවද ගැටලු තියෙනවද ප්‍රසන්ට් ටෙන්ස් එකේ? ගැටලු නැහැ නේ මට තමයි ගැටලු තියෙන්නේ. හරි. හොඳයි. ඊළඟට this week special ටික බලමු මොනවද ආවේ කියලා. බැලුවද ෆෝන් එකට ආපුවම? එතකොට මම ඔයගලන්ට එව්වා තව මේවා කියවලා බලන්න නේද? මේ අවස්ථා තුන I drink water, I do not drink water, do I drink water? නේ? He drinks water, he does not drink water, does he drink water? They drink water, they do not drink water, do they drink water? හරි දැන් present tense එක ඔන්න හොඳටම පුළුවන් වෙලා තියෙනවා. right ඊට පස්සේ මම අර tenses 12ෙම summary එකක් නැවත එකක් කිව්වා ඔයගොල්ලන්ට නැවත පුරුදු වෙන්න නේද? මේ බලන්න simple present tense එක එනකොට I start නේ continuous එක එනකොට I am starting ඊළඟට present perfect එක එනකොට I have started perfect continuous එක එනකොට I have been starting past simple එක I started past continuous එක I was starting past perfect I had started past perfect continuous I had been starting future simple I will start future continuous I will be starting future perfect I will have started future perfect continuous I will have been started right මෙතන started දෙන්න ඉතින් ඔන්න ඒ tenses 12යි නිකන් මට මතක් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ කියන බා තේරුම් දැන් I start කිව්වා මොකක්ද තේරුම I start මොකක්ද දෙන්නේ වාක්‍ය තේරුම දැන් අපිට සිංහල අදහසත් අපේ ඔළුවේ තියෙනවා නැත්නම් අපි ලියා ගන්න බෑ නේද කතා කරන්න I start කිව්වා මොකක්ද එන්නේ අදහස
තේරුම කතා කරන කට්ටිය නෑ දැන් ඈ හරි I start කියවම එන අහගන්නකො එක මම කියන්නේ I start මම ආරම්භ කරනවා නේද මම ආරම්භ කරනවා I am starting කියවම මම ආරම්භ කරමින් සිටිනවා නේ හොඳට මේ idea එක ඔලුවට ගන්න ඕනේ නැත්නම් වාක්‍ය ලියන්න බෑ I have started මම ආරම්භ කළා තියෙනවා ඊළඟ එක I have been starting මම ආරම්භ කරමින් සිටිනවා එතකොට I have been පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඒක කාලාන්තරයක් තිස්සේ කරගෙන එන එකක් නේ I am starting කියවම මම ආරම්භ කරමින් සිටිනවා I have been starting කියන්නේ මම කාලාන්තරයක් තිස්සේ ආරම්භ කරමින් සිටිනවා අතීතයේදී පටන් ගන්නවා ඒක වර්තමානයේ වෙනකම් කරගෙන සිංහල තේරුම නිකන් බැලුවාම කෙටි වාක්‍ය නිකන් සමානයි වගේ පේන්නේ නමුත් අදහස වෙනස් නේද past එකේදී I started මම ආරම්භ කළා I was starting මම ආරම්භ කරමින් සිටියා එතකොට දැන් මේ I was starting වලයි I had been starting වලයි වෙනස මොකක්ද එතකොට මම ආරම්භ කරමින් සිටියා ඒක අතීතයේ යම් මොහොතකදී ඒක එතනින් ඉවරයි නමුත් I had been starting කිව්වම මම ආරම්භ කරමින් සිටියා එතකොට නමුත් ඒක දැනටමත් කරමින් ඉන්නවා දැනටත් කරමින් ඉන්නවා ඉස්සරහටත් කරනවා හරි ඒකයි වෙනස past continuous එකේ අතීතෙදිම ඉවරයි ඒක. ඒක වර්තමාන සම්බන්ධත් නෑ අනාගතයට යන්නේ. ඒතර I had started කිව්වම මම ආරම්භ කරලා තිබුණා. එතන I will start මම ආරම්භ කරන්නම්. නැත්නම් ආරම්භ කරાવી. I will be starting මම ආරම්භ කරමින් සිටීවි. I will have started මම ආරම්භ කරලා තියේ. I will have been started මම ආරම්භ කරලා තියේවි ඒක හැබැයි මොකද වෙනස අතීතයේදී ආරම්භ කළා අනාගතයේ එක්තරා මොහොතක් යනකනුත් තියෙනවා සර් පැහැදිලි නෑනේ මොකද්ද පැහැදිලි නැති මේ වාක්‍යවල තේරුම්ද පැහැදිලි නැත්තේ දැන් කියන ඒවා හෙන්නේ සර් කියන ඒවා නම් හොඳට පැහැදිලි ඔව් දැන් මේ වාක්‍යවල තේරුම් දන්නේ පැහැදිලි නැහැ හරි මේ ටෙන්සර්ස් ටික ප්‍රශ්නයක් නැහැ දැන් අපි ඈත යන අර්ථය කළා දැන් ආපහු නැත යන අර්ථය කරනකොට ආපහු ওই ටික ඔක්කොම ආය අහු වෙනවා ඉතින් නේද දැන් ප්‍රසන්ට් ටෙන්ස් එක ඉවරයි අදින් මේ තියෙන අරින්කෙන් තා ටිකක් නේ ඈත යන අර්ථය නැත යන අර්ථය ඊළඟට ප්‍රශ්නේ මම ආයෙ මේ ටික කියවන්න යන්නේ නැහැ දැන් ඕගොල්ලෝ හොඳටම තේරෙන්න ඕන හරි ඊළඟට බලන්න පොඩ්ඩක් මේ WH question words ටික දැන් ඕගොල්ලෝ දන්නවා මම මේ ප්‍රධානයේට කියුවේ who කියන්නේ කවුද මේ who is calling who will reach the pond first කවුද කතා කරමින් ඉන්නේ who will reach the pond first කවුරුත් ෆෝන් එක ළඟට ඒවිද ඉස්සෙල්ලා මේ උදාහරණ ටික ගැන ඉච්චර හිතන්න ඕනේ නිකන් බලා ගන්න මම කියන්නේ when can I go on vacation when වල තේරුම තමයි අපි දන්නවා කවදාද කියන තේරුම තියෙන්නේ නේ එතකොට මට කවදා පුළුවන්ද vacation නිවාඩුවක් යන්න ඊළඟ what is making that sound මොකද්ද what is making that sound මොකකින්ද ඒ සද්දේ එන්නේ කියලා අහන්න. ඊළඟ how කොහොමද? How do I stop the baby from crying? කොහොමද මම බබාව අඬන එක නවත්තන්නේ?
where කොහේද කියන එක නේ where should I go මම කොහෙද යන්නේ යා යුත්තේ ඊට why ඇයි කියන්නේ නේ why are you angry ඇයි ඔයා තරහින් ඉන්නේ ඊළඟට which කියන වචනේත් එක්ක නිතරම noun එකක් එනවා which කියන එකත් එක්ක නිතරම noun එකක් එනවා which dish මොන දීසියද should I choose මම තෝරගත යුතුයි right එතකොට මේ බලන්න who කියන එක අපි භාවිතා වෙන්නේ person කෙනෙක් ගැන හොයන්න නේ කවුද where place එකක් ගැන when time එකක් එහෙම නැත්නම් occasion අවස්ථාවක් moment මොහොතක් ගැන ඊළඟ why reason එකක් නේ එහෙම නැත්නම් explanation එකක් ඇයි කියලා අපි අහනවා ඊළඟ what specific thing object මොකක්ද කියලා අහනවා වස්තුවක් එහෙම නැත්නම් විශේෂ දෙයක් which choice alternative කියන්නේ විකල්පයක් දැන් choice කියන්නේ තේරීම ඒතර which භාවිතා කරන්න අපි තේරීමක් ගැන කියන්නේ මොන පොතද මොන ළමයාද which child which book ඔය විදිහට how way manner form ඒ කියන්නේ how වලින් කොහොමද ආකාරය ප්‍රකාශ කිරීමයි කරන්නේ කොහොමද කියන්නේ නේ ඔන්න ප්‍රධාන වශයෙන් මේ දෙන ප්‍රශ්න වචන ටික තමයි ඔය ටික තියෙන්නේ දැන් එතකොට අර දැන් present tense එකේදී මම ඔන්න අර question word ටික ගැනත් මම අවධානය යොමු කරන්නම් question word ඔයගොල්ලන්ට බැරි අය ඉන්නවද මම මෙන්න මේ question word ටික මේ 3-4 අයට මම හදපු list එකක් තියෙනවා මම ඒක ඔයගොල්ලන්ට group එකට දාන්නම් මම මෙතන පෙන්නන්නම්කෝ දැන් පොඩ්ඩක් දන්නේ නැති අය වෙනුවෙන් හොඳයි මෙන්න මේ වචන list එක හරි ඒක මම ඔයාලට share කරලා එවන්නම් මේකේ past tense එක සම්බන්ධයෙන් ටික තියෙන. ඒතකොට මේ ටියුට් එක මම ඔයගොල්ලන්ට දාවා මේ ටිකත් අහු වෙනවා. අද දවස් මම past tense එක ගැන කියලා දෙනවා. හරි. මේ ටියුට් එක මම ඔයගොල්ලන්ට එවන්නම්. දැන් ගිය සතිය මම මොනවා හරි වාක්‍ය ටිකක් ලියන්න දුන්නද ග්‍රැමර් පොතේ? ඔව් සර්. මොනවද දුන්නේ? ගන්න බලන්න මොනවද දුන්නේ කියලා. ඊට කලින් සතියේ ප්‍රශ්නේ අර කලින් සතියේ ලියපු ටිකම මේ ඩූඩස් ඩොට් දාලා එහෙම ලියන්න නේද කිව්වේ? ඒ වාක්‍ය ටිකම. එහෙම නේද? එකක් තමයි මම දැන් දෙන්නේ නැත්තේ. නෑ සර් වෙන වාක්‍ය ටිකක් දුන්නා. දුන්නද? බලන්නේ නැහැ ඒ ටික ගන්නකො බලන්න. දැන් නම් ලියන්න ඕන වෙන එකකුත් නෑ ඔයගොල්ලන්ට පුළුවන්. කියන්නකො බලන්න මොකක්ද පළවෙනි වාක්‍ය දුන්නේ? ඔවුන් වැඩ කරනවා හැමදාම. එතකොට කොහොමද ඔයගොල්ලෝ කිව්වේ මම present tense එක දුන්නා ඒක ලියලා negative එකයි interrogative එකයි හදන්න කියලා. ඔවුන් වැඩ කරනවා. එතකොට කොහොමද ඉන්නේ? they ඔවුන් වැඩ කරනවා හැමදාම. they work every day.
සර් හෙන්නේ නේ. Hey, they work every day. කලින් නම් මම මොකද කිව්වේ නැහැ. හරි. They work every day. ඔවුන් වැඩ කරනවා හැමදාම. They work every day. ඔය මට්ටම පේනව නේද අකුරු? සලොප් කරන්න ඕනේ. පේනවා සර්. පේනවා සර්. දැන් මේක ඔයගොල්ලෝ කිව්වා නෙගටිව් කරන්න කියලා. එතකොට කොහොමද නෙගටිව් උනේ? They don't work every day. නේ මම දැන් මේවා ලියන්න ඕනත් නෑ දැන් අද ඇති වෙන්නම කරා. They don't work every day. Don't කියන එක එනවා මෙතෙන්. They don't work every day. ඊළඟ ප්‍රශ්නය ගන්න කොහමද? මම මේක කිව්වේ ඕගොල්ලන්ට ඇත්ත යන වාක්‍ය ලියලා ඇත්ත යන අර්ථයේ ප්‍රශ්නේ හදන්නද? එහෙමද කිව්වේ? නැත්නම් ප්‍රශ්න දෙක හදන්නද? කොහොම කරලා ඊට පස්සේ ප්‍රශ්න කොහොමත් එකයි කමන්නේ. එතකොට do they ඇත්ත යන අර්ථයේ ප්‍රශ්නේනේ do they work every day? Do they work every day? Do they work every day? හරි. ඔන්න ඔය අවස්ථා තුනෙන් ලියන්න තියෙන වාක්‍ය කීයක් දුන්නද? මම 10ක් දුන්නද? 5යිද? ඔව් සර් දුන්නා. 10ක් දුන්නා. හරි. 10ම ලියන්න ඕනද? මං කිව්වම ඇද්ද? ලියන්න ඕනද කියලා කිය. ඕනේ සර්. ලියානේ තියෙන්නේ නේ. හරි. මම එනම් කියන්නම් ඔන්න ලියුවේ නැති කෙනෙක් ඉන්නවනම් බලලා ලියාගන්නේ. මම ටයිප් කරන්න ඕන වෙන එකක් නැහැ ඔක්කොම ටික දැන්. අද ඇති වෙන්නම කරන් ඉන්නවා. දෙවෙනි වාක්‍ය කියන්නකෝ. අපි කියාගෙන යමු. ළමයි පුහුණු වෙනවා ක්‍රිකට්. එතකොට children ක්‍රීඩා සර්. ඔව් මේකේ හරි. මේකේ නෙගටිව් එකක් ඕනනම් මම ටයිප් කරන්නම්කෝ. නෙගටිව් එක එනකොට මොකද don't නේ එන්නේ නේද? don't they ඔහම අවස්ථා හතරනේ මම ඔයගොල්ලෝ ලියන්න කිව්වේ. Don't they work every day? අවස්ථා හතර. හරි. දැන් කියන්න මට අර වාක්‍ය ටික ළමයි පුහුණු වෙනවා ක්‍රීඩා. එතකොට කොහමද එන්නේ? children practice sports. ලිවෙ නැති අය ඉන්නවනම් ඔන්නයි කොහොමද? children practice sports. එතකොට නැතන අර්ථය හදන්නේ කොහමයි? children don't practice sports. Children don't practice sports. ප්‍රශ්නය හදන්නේ do children
practice sports? Do children practice sports? මේ ක්‍රමෙමයි යන්නේ. දැන් නෙගටිව් එක හදන්නේ don't children practice sports. Don't children practice sports. තුන්වෙනි වාක්‍ය කියන්නේ තාත්තා වවනවා එළවලු. තාත්තා වවනවා එළවලු. මම මේක එක වචන එකක් කිව්වේ නැති නිසා මම ලියන්න. එතකොට father grows. තාත්තා කිව්වම එක්කෙනා ඒ නිසා s එකතු වෙන්න ඕන. grows vegetables. නෙගටිව් කරන්නේ කොහමද? Father doesn't, නැත්නම් does not, then grows තියනවාද අපි? doesn't grows ද? doesn't grow. Doesn't grow vegetables. ඊළඟ ප්‍රශ්නය හදනකොට අපි මොකද්ද කරන්නේ? Does father grow vegetables? Question mark දාන්න. Does father grow vegetables? ඊළඟ එකට එන්න ඕනේ. එතකොට මොකද්ද? Doesn't father grow vegetables? Doesn't father grow vegetables? හරි නේද? ඔන්න අවස්ථා ටික. Father grows vegetable. Father doesn't grow vegetables. Does father grow vegetables? Doesn't father grow vegetables? මේක මොකක්ද උනේ? වැඩි වුණා නේද? හරි. ඔන්න අවස්ථා ටික. හරි. ඊළඟ වාක්‍ය කියන්නේ දැන් මම ආයෙ ලියන්නේ නැහැ ඔන්න අවස්ථා ආරම්භය. ඒක වචන එකක් ලියන්න ඕනේ. ඊළඟ වාක්‍ය කියන්නේ ඔහු උගන්වනවා හොඳින්. එතකොට කොහොමද කියන්නේ? He teaches well. teach වලට es එකතු වෙන්න ඕනේ. He teaches well. එතකොට නෙගටිව් හදන්නේ he doesn't teach well. ඊළඟ ප්‍රශ්නය හදනවා does he teach well? Does he teach well? නෙගටිව් එක doesn't he
teach well? Doesn't he teach well? right. ඊළඟ වාක්‍යය ඔයාලා තේරුම් ගන්නවා පාඩම. You understand the lesson. The කියලා දාන විශේෂණ නිසා. You understand. UNDERSTAND. You understand the lesson. Negative වෙනකොට මොකක්ද වෙන්නේ? You don't understand. You don't understand the lesson. You don't understand the lesson. तर ප්‍රශ්නය හදනකොට do you understand the lesson? Do you understand the lesson? Negative එක don't you understand the lesson? Don't you understand the lesson? ඊළඟ ප්‍රශ්නේ මම කතා කරනවා ඔහුට. I speak the only called speak clear නම් I speak to him. Speak එක to දාන්න. Call දානවා නම් ඕනේ නැහැ to දාන්න. I call him. හරි. Speak එක to වෙනවා. Speak to him. හරි. ඊළඟට I don't speak to him. Do I speak to him? Don't I speak to him? හරි. ඊළඟ එක අපි නරඹනවා රූපවාහිනිය. We watch TV. නැත්නම් television. We don't watch TV. Do we watch TV? Don't we watch TV? ඔය අද දවස පුරාම අපි කියපු විදිහට තමයි ඔය ටික හැදෙන්නේ. ඊළඟ එක අම්මා අවවාද දෙනවා මට. Mother advises me. Advises ADVISES. Mother advises me. Mother doesn't advise me. Does mother advise me? Doesn't mother advise me? Doesn't mother advise me? Right, next one. දැන් කාට හරි ලියා ගන්න බැරි වුණා නම් වීඩියෝ එක ආවම මේ කොටස ටික බැලුවාම ඒ ටික ආපහු මම කියන ටික ඇහෙනවනේ අහලා ලියන්න පුළුවන්. හරි. ඊළඟ එක ඉනවා උන්ට. මේ ටික ඇහුන්නේ. Ah, sir. ආයි කියන්නේ. වහිනවා උන්ට. වහිනවා. එතකොට වැස්ස ගැන කියනකොට අපි කොයි it කියන පත්‍රය තමයි ගන්න. It rains them. It rains them. Negative හදාගන්නේ it doesn't rain them. It doesn't rain them. Does it rain them? Does it rain them? Doesn't it rain them? Doesn't it rain them? Next one. ඔහු උදව් කරනවා අපිට. He helps us. S එකතු වෙනවා. He helps us. ඊළඟට he doesn't help us. He doesn't help us. Does he help us? Does he help us? Doesn't he help us? Doesn't he help us?
හරි. ඊළඟ එක ඉවරයි. එච්චරයි ආ එච්චරයි සර් ඉවරයි. හොඳයි. කවුරු හරි කෙනෙකුට ප්‍රසන්ට් ටෙන්ස් එකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. මම ඊළඟට මේ දැන් අද පාස් ටෙන්ස් එක කරන්නේ නැතුව ඉන්ෆෝමේටිව් ෆික්ෂන් ටිකක් දෙන්න තමයි පාර දැන් තීරණය කළේ. දැන් මොකද ඔයාලට විභාග ප්‍රශ්න වල තියෙන ඉන්ෆෝමේටිව් ෆික්ෂන් නේද? ඒකට මෙන්න මේ ප්‍රශ්න වචන ටික යොදාගෙන මම වාක්‍ය ටිකක් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් දෙන්න. මම මේ කියන වාක්‍ය ටික ඔයගොල්ලෝ ලියා ගන්න. එතකොට දැන් අපි ඉන්ෆෝමේටිව් ෆික්ෂන් එකක් හදනකොට මොන අහගන්න කොහොමද? මම මේ වචන ටික එවන්නම් ඔයගොල්ලන්ට. ඉන්ෆෝමේටිව් ක්වෙස්චන් එකක් හදනකොට අපි කරන්නේ මේ අර සාමාන්‍ය ප්‍රශ්නෙට මේ වචනේ මුලට දාන්න. දැන් ඔයා යනවද කියලා අපි අහන්නේ කොහොමද? Do you go නේ. මම අහනවා කොහෙද ඔයා යන්නේ? එතකොට where do you go? ඇයි ඔයා යන්නේ? Why do you go? කීයටද ඔයා යන්නේ? When do you go? හරි? ඇයි ඔයා යන්නේ? Why do you go? ඔය විදිහට අපිට මේ question word එකක් දාලා මේ වාක්‍ය හදන්න පුළුවන්. හරිද? හරි. ඔයාලා ලියා ගන්නකො මම මෙන්න මේ කියන වාක්‍ය සිංහලෙන් ලියා ගන්න හරිද? ලියන්න. මොනවද ඔයා දන්නේ? මොනවද ඔයා දන්නේ? කොහේද ඇය වැඩ කරන්නේ? දෙක. ඉංග්‍රීසියෙන් ලියන්න ඉඩ තියාගන්න රූලා. කොහේද ඇය වැඩ කරන්නේ? කීයටද ඔයා නැගිටින්නේ? කීයටද ඔයා නැගිටින්නේ? කවදද ඔහු එන්නේ? කවදද ඔහු එන්නේ? මොන පොතද ඔයාට ඕන? මොන පොතද ඔයාට ඕන? මොන පොතද කියනවා අපි which book කියලා. මොන පොතද ඔයාට ඕන? කොහොමද ඔයා ඉගෙන ගන්න? කොහොමද ඔයා ඉගෙන ගන්න? කවුද ඉන්නේ වේලාසන? කවුද ඉන්නේ වේලාසන? හරි. මෙන්න මෙතන චුට්ටක් අහගන්න. දැන් අපි කවුද කියනකොට who නේ භාවිතා කරන වචනේ. who. එතකොට දැන් අපි අහන්නේ කවුද එන්නේ? කවුද වැඩ කරන්නේ? කවුද ඈ ගහන්නේ? එතකොට දැන් සබ්ජෙක්ට් එකක් ඉන්නවද ওই වාක්‍යේ? කතුරු කෙනෙක් ඉන්නවද? සමිදි ඉන්නවද කතුරු කෙනෙක්? වාක්‍යේ. කවුද කෑ ගහන්නේ? කවුද ඉන්නේ? නෑනේ. කතුරු කෙනෙක් නෑ. අපි කතුරු තමයි හොයන්නේ. එහෙනම් කතුරු කෙනෙක් නැත්තම් අපිට do or does භාවිතා කරන්න පුළුවන්ද? බෑ. බෑනේ. නේ? do පාවිච්චි කරන්න කියලා මම උගන්වන්න තියෙනවා වන බහුවචන කතුරු කෙනෙක් ඉන්නවනම්. ඒක වචන කතුරු කෙනෙක් ඉන්නවනම් does භාවිතා කරන්න කියලා කිව්ව ප්‍රශ්න හදන්න. එහෙනම් මතක තියාගන්න මේ who යොදලා අපි වාක්‍යයක් හදනකොට දැන් මම ඔයාලට දුන්නේ කවුද ඉන්නේ වේලාසන එහෙම දුන්නේ එවනේ කිව්වේ who එතකොට මෙතන මතක තියාගන්න ක්‍රියාපදය ඒක වචනයෙන් තියන්න ඕන නිතරම who වලින් වාක්‍යයක් හදනකොට who comes early
who comes early. ඒක ඕනනම් ඔයාලා දැන් කරන යාතියනේ ඒ වර්ගය වෙනස් නිසා. අනිත් ඒවායිදී do does වලින් එන ඒවායින් තමයි ප්‍රශ්න. හරි. who comes early. කවුද යන්නේ? who goes. අනිවාර්යයෙන්ම ක්‍රියාපදය ඒක වචන ස්වරූපයෙන් තියන්න ඕන. හරි. දැන් ඒ වගේම තමයි ඔයාලා උත්තරේ එනකොට හැබැයි කතෘ ඒක වචන නම් S එකද දැන් ඔන්න මම අහනවා who comes early. එතකොට කවුරු හරි කියනවා සාමීදි වෙන්නේ වේලාස. එතකොට අපි උත්තරේ ලියන්නේ මොකද? who අයින් කරලා නම දානවා. සාමීදි comes early. දැන් ඔයාලට ප්‍රශ්න කරනකොට පේපර් වල එහෙම මේවා දැනගෙන තිබීම ඉතා වටිනවා. හරි. who comes early. එතකොට ආන්සර් එක ලියන්නේ සාමීදි comes early. ළමයි එනවා වේලාසන. children අන්න දැන් උත්තරේ ලියද්දී S අයින් කරන්න. children come early. අපි දන්නවනේ present tense එකේ උත්තරේ දෙනකොට නේ children come බහුවචන එහෙනම් S දාන්න බෑ. children come early. ඒතර උත්තරේ who දාන ප්‍රශ්නය අහුවම උත්තරේ එක්ක බහුවචන වෙන්නත් පුළුවන් ඒක වචන වෙන්නත් පුළුවන්. නේ? හරි. එහෙනම් who comes early. කවුද එන්නේ වේලාස. හරි. ඒකට තව වාක්‍යයක් ලියන්න කියන්න. කවුද කෑ ගහන්නේ? කවුද කෑ ගහන්නේ? හරි. ඊළඟ එක කාගේ පොතද ඔයාට ඕන? කාගේ පොතද ඔයාට ඕන? එතකොට දැන් මෙන්න මේ ඔයාලට මම අර which කිව්වනේ. දැන් මොන පොතද කිව්වම which book කියලා අපි ලියනවා. මොන ළමයාද which child. ඔය විදිහට ලියන්න. ඒ වගේම තමයි whose එකත්. whose කියන්නේ කාගේ කියන එක කාගේද කියන තේරුම. දැන් කාගේ පොතද whose book. හරි. whose book. කාගේ පෑනද whose pen. ඔය විදිහට තමයි මේකෙත් නිතරම එන්න ඕන මේකත් එක්ක නාමපදයක්. මේ which වලත් එහෙමයි. ඒකත් එක්ක නාමපදයක් එනවා. හරි. whose book කාගේ පොතද? දැන් මම කියනවා කාගේ පොතද ඔයාට ඕන? ඒතර ඔයාට ඕනද කියලා අපි ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? Do you want? කාගේ පොතද ඔයාට ඕන? whose book do you want? Do you want? තේරුණාද? ඒ විදිහටයි අපි ප්‍රශ්නේ හදාන්නේ. මම මේ හැම වර්ගයකටම එක වාක්‍ය ගන්න මේ ගන්නන්න හදන්නේ. right. කාවද ඔයා විශ්වාස කරන්නේ? කාවද ඔයා විශ්වාස කරන්නේ? කාවද කියනකොට අපි මම මේ වාක්‍ය ටික කියලා ඉවරලා මේ වචන ටික දන්නේ නැති ටික ලියා ගන්න ඕගොල්ලෝ දෙන්නම් ඒතකොට. whom කියන්නේ කාවද කාටද? කාවද ඔයා විශ්වාස කරන්නේ? ඒතකොට විශ්වාස කරනකොට අපි කියන්නේ believe. whom do you believe? believe. කාටද ඇය උදව් කරන්නේ? කාටද ඇය උදව් කරන්නේ? කාටද කිව්වත් අපි whom තමයි ගන්න. right. ඊළඟට how many වලින් වාක්‍ය හදනකොට මෙන්න මේ වගේ ආකාර දෙකෙන් වෙන්න පුළුවන්. එකක් ලියන්නකෝ සිසුන් කී දෙනෙක් එනවද? සිසුන් කී දෙනෙක් එනවද? ඉස්තරත් තියෙන ඊළඟ වාක්‍ය ලියන්න. පෑන් කීයක් ඔයාට තියෙනවද? පෑන් කීයක් ඔයාට තියෙනවද? පෑන් කීයක් ඔයාට තියෙනවද? හරි. දැන් ඔන්න ඔය ප්‍රශ්න දෙක දිහා බලන්න. පළවෙනි වාක්‍ය දුන්නේ මම සිසුන් කී දෙනෙක් එනවදනේ? එහෙමනේ දුන්නේ. සිසුන් කී දෙනෙක් එනවද? දැන් එතන බලන්න කතෘ ඉන්නවද වාක්‍යයේ? අර who වල වගේ අවස්ථාවක් තමයි. දැන් කවුද එන්නේ? ඒතර කතෘ නැහැනේ. ඒ වගේ මම හිතන අහන්නේ
සිසුන් කී දෙනෙක් එනවද? එතකොට කතෘනේ සිසුන් එනවද කියලා විතරයි මං අහන්නේ. එතකොට අපි ප්‍රශ්නේ නිකම්ම subject verb විදියට යන්න ඕන. How many students come? එච්චරයි. How many එක නාමපදයක් දාන්න ඕන අර මේ whose which වගේ. How many students come? නේ? How many people work? How many teachers teach? තේරුණාද? එතකොට ඒක කතෘ විදියට ක්‍රියා කරලා verb එක දාන්න විතරයි තියෙන්නේ. හරි? ඊළඟ ප්‍රශ්නේ දුන්නේ මම පොත් මොකක්ද දුන්නේ ඊළඟට කිව්ව වාක්‍යය? සමිති? පෑන් කීයක් ඔයාට තියෙනවද? පෑන් කීයක් ඔයාට තියෙනවද? ඔව්. එතකොට අන්න එතන බලන්නකෝ. ඔයාට තියෙනවද? Do you have? එතන කතෘ කෙනෙක් ඉන්නවනේ. ඒ මම මේ පෙන්නන්නේ ගියේ මේ how many ආකාර දෙකෙන්ම යෙදෙන දැන්. ඔයාට තියෙනවද? Do you have? ඔයාට තියෙනවද? එහෙනම් පෑන් කීයක් ඔයාට තියෙනවද? How many pens? එතන අපිට කතෘ කෙනෙක් ඉන්නවා. How many pens do you have? කතෘ ඒක වචන කෙනෙක් වුණා නම් මෙතෙන් does දාන්න. How many pens does she have? have තමයි ඉන්නේ මෙතන ප්‍රශ්නේ. How many pens does she have? ඔන්න බලන්න එතන මේ ආකාර දෙකෙන් මම වාක්‍ය දුන්නා. right ඊළඟ කොපමණ දුරට ඇය ඉගෙන ගන්නවද? කොපමණ දුරට ඇය ඉගෙන ගන්නවා? ඊළඟ එක කොපමණ දුරක් ඔයා ඇවිදගෙන යනවද? කොපමණ දුරක් ඔයා ඇවිදගෙන යනවද? ඇයි ඇය ඊළඟ එක ඇයි ඇය අඬන්නේ? ඇයි ඇය අඬන්නේ? ඊළඟ එක කීයක් ඔයාට ඕනද? කීයක් ඔයාට ඕනද? කොච්චර සීනි ඔයා එකතු කරනවද? කොච්චර සීනි ඔයා එකතු කරනවද? ඔන්න ඔතන වාක්‍ය දෙක දිහා පොඩ්ඩක් බලමු අපි. එතකොට කීයක් ඔයාට ඕනද? එතකොට මේ how much කියන එක ගන්න අපි ගණන් කරන්න බැරි දේවල් එක්ක. එතකොට කීයක් කියනකොට අපි පාවිච්චි කරන්නේ how much ඔයාට ඕනද? how much දැන් how much කියලා අපි අදහස් කරන්නේ මුදලක්නේ. මුදල් කියන එක අපි ගණන් කරන්න බෑ කියලා තමයි ගන්න. හොඳට මතක තියාගන්න. මුදල් ඒකක ගණන් කරන්න පුළුවන්. රුපියල් ඩොලර් ඔහොම. නමුත් මුදල් කියන එක අපි ගණන් කරන්නේ මුදල් 1යි මුදල් 2යි කියලා කියන්නේ නෑනේ. ඒක නිසා අපි ගණන් කරන්න බැරි එකක් විදිහට තමයි සලකන්නේ. ඒක ගොඩක් අය වරද්දන එක. එතන how much do you want? ඔයාට කීයක් ඕනද? නේ? Do you want? How much do you want? ඊළඟ එක මන් දුන්නේ සීනි කොච්චර ඔයා එකතු කරනවද? එතන බලන්න කතෘ කෙනෙක් ඉන්නවා. How much noun එකක් එකතු කරනවා මෙතෙන්. How much sugar? How much sugar do you add? Do you add? එකතු කරනවා. How much sugar do you add? තේරෙනවද? එහෙනම් මේ how much එක නාමපදයක් භාවිතා කරන්න පුළුවන්, තනියම භාවිතා වෙන්න පුළුවන්. හරි. අපි මම මේ ටික බලන්න ඔයගොල්ලන් දෙන්නේ සා කරලා පුළුවන් විදියට ලියන්න වැරදුනාට කමක් නැහැ. ඊළඟ සතිය ආපහු සාකච්ඡා කරමු. හරි?
මම මේ වචන ටිකේ තේරුම් දෙන්නම් මේ වාක්‍ය ටිකෙන් පස්සේ. කොපමණ කලකට වරද්ද ඔහු එන්නේ. කොපමණ කලකට වරද්ද ඔහු එන්නේ. ශ්‍රී ලංකාවට. එතකොට කොපමණ කාලකට වරද්ද කියන එකට අපි පාවිච්චි කරන්නේ how often කියන එක. How often does he come to Sri Lanka? ඊළඟ එක කොහොම ඉන්නකො සර්? ඊළඟ එක කීයටද ඔයා පිටත් වෙන්නේ? කීයටද ඔයා පිටත් වෙන්නේ? කීයටද ඔයා පිටත් වෙන්නේ? කීයටද කියනවා ඉතින් at what time ඔයගොල්ලෝ දාන්න. ඊළඟ මෙන්න මේ වචන තුනම මම තේරුම් කියනකොට කියන්න මේ වචන තුනටම තේරුම් තුනක් තියෙනවා. ඒ තුන මේ තුනටම පොදුයි. මේ විභාග ප්‍රශ්න වල මේ වර්ග තුනම යෙදෙනවා. what kind of, what sort of, what type of. මේ තුනෙන්ම කියන්නේ ළමයි මොන ආකාරයේ, මොන විදියේ, මොන වර්ගයේ. ඔන්න ඔය අදහස් තමයි දෙන්න. දැන් මම කියන මොන විදියේ පොතක්ද? what kind of book. මොන ආකාරයේ පුජ්‍යලයේද? what kind of person. මේ තුනම පාවිච්චි කරන්න පුළුවන්. what sort of person කියන්න පුළුවන්. what type of person කියන්න පුළුවන්. ඒ නිවැරදි. හරි. කුමන විදියේ නිවසක්ද? what type of house. නැත්නම් what sort of house. what kind of house. ඔය විදිහට ගන්න. හරි. ඔතන වාක්‍ය තුනක් ලියලා තියන්නකෝ. එතකොට හරි. කුමන වර්ගයේ බයිසිකලයක්ද? කුමන වර්ගයේ බයිසිකලයක්? ඔහු පදින්නේ. කුමන වර්ගයේ බයිසිකලයක්ද ඔහු පදින්නේ? ඊළඟ එක කුමන ආකාරයේ පොත්ද ඇය කියවන්නේ? කුමන ආකාරයේ පොත්ද ඇය කියවන්නේ? කුමන විදියේ නිවසක්ද? කුමන විදියේ නිවසක්ද? ඔහු සොයන්නේ. සොයනවට අපි ඉංග්‍රීසියෙන් කියනවා find කියලා වචනයක් තියෙනවා. see. උවමනාවෙන් හොයනවට අපි කියන්නේ see. මේ වචන තුනේ ඕනම එකක්. what kind of house does he see? what sort of house does he see? what type of house? සර් සර්ච් වැරදිද? සර්ච් වැරදිද සර්? කියන්නේ අපි පරීක්ෂා කරලා බලනවා කියන එකනේ. නේද? පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ නිකන් අර මොනවා හරි හොයාගන්න. දැන් අපි වමනාවේ මොකක් හරි හොයනවට අපි කියන්නේ see. හමු වෙනවට කියන්නේ find. ඉබේ හමු වෙන. search කියන්නේ වමනාවේ පරීක්ෂා කරලා බලන්න. right. how long කියන්නේ කොපමණ දිගද කොපමණ දුරද කියන එක. කොපමණ කාලයක්ද කියන එක. ඒකට ලියලා තියන්නකෝ වාක්‍ය දෙකක්. කොපමණ කාලයක් ඔයාලා ගන්නවද?
කොපමණ කාලයක් ඔයාලා ගන්න. විවේකයේ සඳහා කොපමණ කාලයක් ඔයාලා ගන්නවද විවේකයේ සඳහා? How long do you take for interval? හරි. මේ වචන ටික ඔයාලා දන්නේ නැති ටික ලියා ගන්නකො මම තේරුම් කියන්නේ. අමාරු නෑ දන්න ඕනේ මේකක් දැල් කියන්නේ. Taman දන්නේ නැති වචන ටික ලියා ගන්න. දන්නේව නම් ඕනේ නෑ ඉතින් මේ ගොඩක් ඒවා. ඔය වචන ටික අත්‍යවශ්‍යයි ඉතින් ඔයාලට ප්‍රශ්න. දැන් අර වාක්‍ය ටික ලියනකොට ඕනනම් මොනවා හරි ගැටලුවක් ආවොත් ඕගොල්ලෝ ආයෙ ඕනනම් මම ඔය මේ වීඩියෝ එක දාවා මේ කොටස ටිකක් බලන්න අහන්න ටිකක් ගැටලු සහිතයි ඉන්නවනම් මේ නැවත නැවත ඒවා අහන්න. දැන් ඔයාලට ඔය වීඩියෝ එකේ මේ වෙන එකේ වාසියක් තියෙනවා. දැන් සාමාන්‍ය පන්තියකදීවත් අපිට එහෙම වෙන්නේ නැහැ නේද? ඒක කරාමයි එතනින් ඉවරයි. දැන් මේකෙන් එහෙම නෙවෙයි ළමයින්ට ඕන වෙලාවක පාඩම නැවත අහන්න පුළුවන්. ඒ වාසියක් තියෙනවා. ඉතින් මම ඒකයි වань දැන් සාමාන්‍යයෙන් මේ පන්ති වල වීඩියෝ එක නිකන් දාන්නේ නැහැ ගුරුවරු. ඉල්ලුවත් විතරක් දෙනවා මිසක් එහෙම දෙන්නේ නැහැ. ඉතින් මම එහෙම කරන්නේ නැහැ. මම දානවා. දැන් ඒක නිසා සමහර අය ඒකම විතරක් ගුරු වෙලත් ඉන්න පන්තියට එන්නේ නැහැ සමහර. කමන්නේ කොහොම හරි ඉගෙන ගන්නවා. නමුත් ලයිව් ක්ලාස් එකක ඉන්න ඕන ළමයි. එහෙම නැත්තම් වැඩක් නැහැ නේද? එහෙම නැයි ඉතින් කවුරුත් මේ වීඩියෝ අහලා ගණීනේ නේ. එතකොට ලයිව් ක්ලාස් එකේ ඉන්නකොට ළමයින්ට ඕන ප්‍රශ්නයක් ගැටලුවක් ඒව අහන්නත් පුළුවන්. ඕගොල්ලෝ අහන්න තියෙක වෙනම කතාවක්. නේ? ඕගොල්ලන් කවදාකවත් ප්‍රශ්න මේ තුනටම එකම සමාන තියෙනවා. ඉවරයිද ලියලා? ඔය ටික ඉතින් අපිට හැම ටෙන්ස් එකකදීම ඕන වෙනවා ප්‍රශ්න හදනකොට ඕන ටෙන්ස් එකකදී අපිට අවශ්‍යයි. හරි තේරුම් කියන්න. හරි මම ගන්න නම් තාලියා ගන්න බරි කියන ගම what කියන්නේ එතකොට ඔක ගන්න
කුමක්දනේ what කුමක්ද නැත්නම් මොකක්ද where කොහෙද when කවදාද කීයටද when කවදාද කීයටද ඔය ටික හොඳට තේරුම් මතක තියාගන්න which මොන නැත්නම් කොයි which මොන ඒතකොට මේකත් එක්ක නිතරම noun එකක් එනවා මම අර කලින් කිව්වා වගේ නේ which book මොන පොතද which child මොන ළමයාද ඒ වගේ නාම පදයක් සර් අන්න චුට්ටක් ආයි කියන්න එක. which කියන්නේ මොන එහෙම නැත්නම් කොයි මොන how කොහොමද how කොහොමද who කවුද who කියන්නේ කවුද whose කාගේද whom කාටද කාවද තේරුම් දෙකම කාටද කාවද how many කොපමණ සංඛ්‍යාවක්ද නැත්නම් කීයක්ද කොපමණ සංඛ්‍යාවක්ද කීයක්ද වරහන් ඇතුලේ දාගන්න ගැනිය හැකි ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් ඒවා විතරයි how many එක ලියන how many children how many books how many pen නේ how many buses how many girls ඔය වගේ ගණන් කරන්න පුළුවන් ඒවා පමණමයි ලියන්නේ හරි ඊළඟ how far කොපමණ දුරද කොපමණ දුරට how far කොපමණ දුරද කොපමණ දුරට why how much කීයක්ද වරහන් ඇතුලේ දාන ගැනිය නොහැකි uncountable ගැනිය නොහැකි. ඒතකොට ගණන් කරන්න බැරි දේවල් එක්ක අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන how much water how much salt how much sugar නේ how much sand ඔය විදිහට money එකත් මතක තියාගන්න how much එන්නේ නේ how much money ඊළඟ how often කොපමණ කාලකට වරක්ද how often කොපමණ කාලකට වරක්ද who's who කාගේ කවුද who's who ඒක නම් ඉතින් වාක්‍ය වල දෙන්නේ නැහැ නිකම් පොඩි ස්පෝකන් කොටස් වල වගේ කාගේ කවුද who's who ඒකෙන් මම වාක්‍යයක් දුන්නේ නැහැ ඊළඟට at what time කීයටද කැඩි මෙතන කොප්ප කැඩිලා නේද at what time කීයටද එතකොට මේ උඩ අපි දුන්න when කියන වචනේ ඒකත් ඔය තේරුමම තියෙනවානේ කවදාද කීයටද කියන තේරුමක් when වලක් තියෙනවා නේ at what time කියන තැන් වලට when දාන්නත් පුළුවන් ඊළඟට මේ තුනටම සංග්‍රහයෙන් දාලා මම තේරුම් කියන තුන ලියන්න what kind of what sort of what type of ඔය තුනටම මේ තේරුම් තුන තියෙනවා කුමන ආකාරයේ
කුමන ආකාරයේ කුමන වර්ගයේ කුමන ආකාරයේ කුමන වර්ගයේ කුමන විදියේ කුමන විදියේ හරිනේ කුමන ආකාරයේ කුමන වර්ගයේ කුමන විදියේ ඔය තේරුම් තුනම තියෙනවා කුමන ආකාරයේ කුමන වර්ගයේ කුමන විදියේ how long කොපමණ දිගද කොපමණ කාලයක්ද හරි නේද ඔන්න ඔය වචන ටික දාලා එහෙනම් ඕගොල්ලෝ අර වාක්‍ය ටික ලියන්න උත්සාහ කරන්න වැරදුනට ප්‍රශ්න නැහැ ඩූඩස් තමයි භාවිතා වෙන්නේ හරිද try කරන්නකෝ ලියන්න වැරදුනොත් එහෙමයි නේ ඊළඟ දවසේ කතා කරමු. ඒතකොට දැන් ලබන සතියේ ඉරිදා පොඩි ගැටලුවක් තියෙනවා මේ මට අර එක්සෑම් එකක් ඇවිල්ලා තියෙනවා මම ඒකට හදිසියෙන් හරි ඒක තිබ්බොත් ඒකට බලන්න මේ value of sports එකේ මොනවද කියව ගන්න බැරිය කියනවා කියලා මම පොඩ්ඩක් කියවලා දෙන්නම්. ඒකේ සිංහල ඒකේ සිංහලෙන් ගහලා නැහැ නේ. හරි. බලන්න මොනවද කියන්නේ කියලා. A healthy mind in a healthy body. මොකද්ද මේ? නිරෝගී මනසක් තියනවා නම් නිරෝගී ශරීරයකුත් නිරෝගී ශරීරයක් තියෙනවා නම් නිරෝගී මනසකුත් තියෙනවායි කියන එක තමයි මේකෙන් කියන්නේ. නිරෝගී වෙන්න ඕන ඉස්සෙල්ලා මනස නිරෝගී වෙන්න. We have to emphasize the above saying. Emphasize කියන්නේ අවධාරණය කරනවා. අපිට සිදු වෙනවා අවධාරණය කරන්න ඉහත කියමන above saying when we discuss the value of sports and its influence. අපි සාකච්ඡා කරන විට ක්‍රීඩාවේ වැදගත්කම සහ එහි බලපෑම influence කියන්නේ බලපෑම. Sports help a person to have a healthy body. එතකොට ක්‍රීඩාව උදව් වෙනවා පුජ්‍යලයකට නිරෝගී ශරීරයක් පවත්වාගෙන යන්න. It gives physical exercise. ඒ වයින් දෙනවා මොකද? කායික අභ්‍යාස. Physical exercise. Games can be divided into two groups. මේ ක්‍රීඩා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. Those played by individuals. Individuals කියන්නේ තනි ඒක පුජ්‍යල ක්‍රීඩා සහ like golf වගේ තනියෙන් සෙල්ලම් කරන ඒවා. And those played teams like cricket. අන්නායම් වශයෙන් සෙල්ලම් කරන ඒවා ක්‍රිකට් වගේ. මෙතන like වලින් කියන්නේ වගේ කියන්නේ. Team games teach valuable lessons about discipline. तर මේ කණ්ඩායම් games වලින් උගන්වනවා වටිනා පාඩම් about discipline. Discipline කියන්නේ විනය. විනය පිළිබඳව වටිනා පාඩමක් උගන්වනවා. මේ ඉවසීම දරා ගන්න පුළුවන්කම මේ ක්‍රීඩාවෙන් උගන්වනවා. Games can give us a feeling of happiness and satisfaction. එතකොට මේ games වලින් අපිට දෙනවා හැඟීමක් feeling කියන්නේ හැඟීමක් සතුට සහ satisfaction. Satisfaction කියන්නේ
සෑහීමකටපත් වීම. සෑහීමකටපත් වීම නේද? දැන් අපි දැන් කවුරුහරි ලකුණු දෙකක් ගත්තොත් දෙක ඇති කියලා සෑහෙන මට්ටමටපත් කරන්න උදව් වෙනවා. Sports teach us self restraint and team spirit. ඒ කියන්නේ ස්වයං විනය එහෙම නැත්නම් ස්වයං හැසිරීම self restraint. ඒ වගේම team spirit නේද? තමන්ගේ ඒක පුජ්‍යල ස්වභාවයන් සහ team spirit කියන්නේ කණ්ඩායම් හැඟීම. ක්‍රීඩාවෙන් උගන්වනවා. මේ කණ්ඩායමක් ඇටියට එකට වැඩ කරන්නේ කොහොමද කියන්නේ. ඊළඟට it is essential අත්‍යවශ්‍යයි for building up a nation and a peaceful world. ජාතියක් ගොඩනැගීම සහ nation කියන්නේ ජාතිය peaceful world. සාමකාමී ලෝකයක් ගොඩනැගීමට මේක අත්‍යවශ්‍යයි ක්‍රීඩාව. හරි කරුණු ටිකක් මතක තියාගන්න. තව රචනා පොතේ ලියලා තියාගන්න. දැන් රචනා මේ වෙනකොට බර ගානක් දීලා තියෙනවා. නේ මුලින් ඉඳන් හිටපු අය ලියලා තියස්සා. एक्टिविटी बुक के का भी ये सत्य पढ़ना अच्छा नहीं दोगे पढ़ना करते में नया नहीं करे में नया नहीं आप ही नहीं मैं एक्टिविटी बुक तो एक का ओगल हाथा के अंदर तीन में कर लगती है පළවෙනි කොටස විතරක් මම ඕන අද කියලා දෙන්නම්. හරි. ගන්නකො පළවෙනි මේවා මේ print out මවනත් නැහැ. ඉතින් අවශ්‍ය වැදගත් ටික පොතේ ලියන්නත් පුළුවන් වුණා. print out එකක් ඉතින් ගන්න පුළුවන්කම තියෙනවා නම් ලේසි. හරි. එතකොට මේ පළවෙනි topic එක ඔයාලට උගන්වන්නේ apostrophe පිළිබඳව. ඒ කියන්නේ උඩුතමාව. ඔයගොල්ලෝ දන්නවා apostrophe කියලා කියන්නේ උඩුතමාවක්. එහෙනම් පළවෙනි නීතිය තමයි we use an apostrophe to show the omission of a letter. omission කියන්නේ ඇතෑරීම. contraction කියලාත් අපි කියනවා කෙටි කිරීම. දවන අකුරක කෙටි කිරීමක් එහෙම නැත්නම් අඩු කිරීමක් ප්‍රකාශ කරනකොට අපි apostrophe ගන්නවා. A contraction is a shortened form of two words written as one word and an apostrophe takes the place of the missing letter or letters. ඒ කියන්නේ වචන දෙකක් එකට එකතු කරනකොට අඩු කරන අකුර වෙනුවට අපි apostrophe එකක් පාවිච්චි කරනවා. මේ බලන්න දැන් there is කියන එක අපි කෙටි කරන්නේ කොහමද? there කියලා apostrophe s. මේතොල වාර පේනවා is වල i අකුර අඩු කරලා තියෙනවා. ඒ වෙනුවට උදුකමාවක් දාන්න. he is බලන්න මේවා අනිවාර්යෙන් ඔයාලා විභාග වලදී යෙදෙනවා. I had කියන එක I would. let us කියන එක let's. මේ I am කියන එක I'm. will not කියන එක won't. does not කියන එක doesn't. දැන් ඒක නම් අපි හොඳටම දන්න එකනේ. could not කියන එක couldn't. එහෙනම් ඔයගොල්ලෝ පේනවා apostrophe එකක් උඩුතමාවක් යොදන්න පුළුවන් කෙටි කිරීමකදී නේ. දෙවෙනි රූල් එක තමයි we use apostrophe to show possession, ownership. එහෙම නැත්නම් belong to කියලා අපි කියනවා. ඒ කියන්නේ අයිතියක් හංගවන්න. possession කියන්නේ අයිතියක්. ඔයාලා ඒව දන්නවා. දැන් මේ බලන්නකෝ. දැන් ඒක වචන අවස්ථාවක් ආව dogs house බල්ලාගේ නිවස. cars engine කාර් එකේ එන්ජිම. ඊළඟ බලන්නකො බහුවචනයකට කොහමද අපි අයිති ආංගවන එක යොදන්නේ කියලා. දැන් පිරිමි ළමයින්ගේ කියලා කියනකොට අපි boys ලියලා apostrophe එක විතරයි දාන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න.
apostrophe එක මෙතෙන්ට දැවුවොත් එහෙම apostrophe එක අපි boy කියන තැනට දැවුවොත් එහෙම පිරිමි ළමයාගේ. තේරුණාද? පිරිමි ළමයින්ගේ කියනකොට boys ලියලා apostrophe එක විතරක් පිටින් දාන්න. ඔන්න මේ අවස්ථාව ඔබට වර්ධින්න පුළුවන් විභාගවල අවස්ථාව. නේ හොඳට මතක තියාගන්න. girls නේ දැන් ගෑනු ළමයින්ගේ ඉස්කෝලේ කියලා අපි girls school කියනකොට මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. girl ලියලා apostrophe s දාවොත් මොකද? ගෑනු ළමයා. හරි? ඔන්න වෙනස. හරි. ඊළඟට අපිට කියනවා s වලින් අවසන් නොවන බහුවචන ආවොත් මේ බලන්න children's farm. එතකොට අපි දන්නවා children කියන්නේ බහුවචනේ. නේ? child කියන එකේ බහුවචනේ. එතකොට ළමයින්ගේ කියන අයිතිය ගන්න apostrophe s දාන. ඒ වගේ අනිත් වචන තමයි මේක. people's ඔයගොල්ලෝ දැක්කලා ඇති මහජන බැංකුවේම ලියලා තියෙන්නේ. දැන් people කියන්නේ බහුවචනේ. මේක ජනතාවගේ කියන එක කියන්නේ අපි people's කියලා apostrophe s දාන. men's මෙතෙන් men කියන්නේ මිනිස්සු. බහුවචනයි. එතකොට ඒකේ apostrophe s men's shoe. පිරිමින්ගේ සපත්තු. හරි. ඔන්න ඕක පටලව ගන්න නැතුව හොඳට මතක තියාගන්න. ඒක වචනයක් આવොත් apostrophe s බහුවචනේ આવොත් apostrophe විතරක් පිටින් දාන්න. ඒ වගේම බහුවචන නාම පදයක આવොත් ඒකේ කොහොමද apostrophe s භාවිතා වෙන්නේ. හරි. එහෙනම් we don't ඊළඟ එක තුන්වෙනි නීතිය we don't use apostrophe with the following possessive pronoun. එතකොට අර අපි සර්වනාම වල භාවිතා කරනවනේ. සර්වනාම ගැන ඔබ ඉගෙන ගත්තා. සර්වනාම වල අපි භාවිතා කරනවා ඒවයිදී s තිබුණාට apostrophe දාන්න යන්නේ නැහැ. yours, ours, theirs නේ ඔයගොල්ලෝ මතක ඇති. ඒවයිදී apostrophe එන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. සමාවෙන්න පොඩි මේ ලෙඩකුත් තියෙනවා s අකුර දැක්ක ගමන් apostrophe දාන්න යනවා සමහර. එහෙම දාන්නේ නැහැ. ඇයගේ my කියන එක තමයි මේ hers නේ. ours අපගේමයි. his ඔහුගේමයි. theirs ඔවුන්ගේමයි. yours ඔයාලගේමයි. its මේ දෙකට s දා ගන්න ඕගොල්ලෝ. දැන් අඩුවක් තියෙනවා. theirs its මේවයිදී apostrophe දාන්නේ නැහැ. හැබැයි මෙහෙම ආවොත් දැන් it වලට මෙහෙම ඇවිල්ලා apostrophe ආවොත් s දාව මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම it is කියන්නේ. හරි? its ගත්තොත් උගේ මයි. එහෙම නැත්නම් එහිමයි. කියන්නේ. මෙතන කෙටි කිරීම ටිකක් දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ කියනවා write the word each contraction stand for. එහෙනම් මේ වයින් කියවෙන වචනේ ලියන්න. හා ලිව්වද ගෙදරදී නෑනේ? ලියලා නෑනේ කවුරුවත් නේ? ලියපු අය ඉන්නවද? නෑනේ නේ. හරි. එහෙනම් මම ගෙදරට බාර දෙනවා. මේ ටික ගෙදරදී කරන්න ඉන්න. write the correct contraction. මේ ටිකට කෙටි කිරීම ලියන්න. ඊළඟ rewrite each group of word with the singular possessive noun. එතකොට අර අයිතිය අංගවල s දාලා ලියන්න ඕනේ මේවා. ඊළඟට මේකේ තියෙන underline the correct answer. නිවැරදි උත්තරේ underline කරන්න. හොඳ ප්‍රශ්න ටිකක් මේකේ තියෙනවා. හරි? විභාග මට්ටමේ ප්‍රශ්න. මේකෙත් rewrite the underline words in brackets blanks using contract. කෙටි කරලා ලියන්න ඕනේ. ඔය ටික කරා නම් මේ පාඩම සම්පූර්ණයෙන්ම හොඳටම අවබෝධ වෙනවා. එහෙනම් ගෙදර තනිය අනිවාර්යෙන් තනියෙන් කරන්න. නැතුව වැඩක් නෑ. මම කියනකොට උත්තර ලියාගත්තත් නම් වැඩක්ම නෑ. හොඳයි. හරි. එහෙනම් ලියන්න මේවා මේ print out ම ගන්න ඕනේ නෑ. අපහසු අය මේ පොතේ ලියන්න. grammar පොතේ හරිය. මේක grammar පාඩමකට වැටෙනවා. මේ apostrophe එක යෙදෙන හැටි මේක ටික. ඒතර මේවා අරන් තියෙන්නේ මේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් වල පාඩම් වලින් තමයි සම්බන්ධ කරලා හදලා තියෙන්නේ. ඉතාලම වටිනවා. දැන් ඔයගොල්ලෝ බුක් නම්බර් 1 එක ඔය දුන්නා මම කලින් කරා. ඒවා හොඳට ස්ටඩි කරලා බලන්න. හරි? ඒව කරන්න. ඔය බලන්න ඔයාලගේ සාමාන්‍ය ඔය
මුදල් ගෙවලා යන ටියුෂන් වලවත් ඔච්චර මේවා දෙන්නේ නැහැ. ඉතින් අපි තාම වටිනා කෝස් එකක් ඔයගොල්ලන්ට මේ දෙන්නේ. හොඳට මතක කරගන්න. දැන් ඒතකොට අපි දෙසැම්බර් වල පස්සේ එතකොට අපි කණ්ඩායම් වෙන් කරගන්න උත්සාහ කරනවා. ඉතින් අපේ අර ගෲප් එක දැන්ට ළමයිම අධිකමක් තියෙන්නේ. අපි බලමු ඉතින් ඉම්ප්‍රූව් කරලා ගන්න. දැන් අපි ඉතුරුලා තියෙන ළමයි 10 12ක් විතර නේද? උපරිම 15ක් විතර කණ්ඩායමක් තමයි මම කියන්නේ මේ ගෲප් එකේ දැන්ට ක්‍රියාකාරී වෙන්නේ. ඉතින් අපි බලමු කණ්ඩායම දාගන්න ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ කට්ටිය වෙන වෙනම කණ්ඩායම ගන්න ළමයි. ඉතින් පොඩි පන්ති ටිකේ නම් ගැටලුවක් නැහැ මේ වෙනකොට. ලොකු ළමයින්ගේ තමයි බිඳ වැටීමක් තියෙන්නේ ගොඩක්. ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම වෙනවා දැන් ක්ලාස් එක අගහරියට යනකොට අපි ටියුෂන් පන්තියක උනත් ගත්තාම මුලදී ළමයි 50 100 ඉන්නවා. ඊට පස්සේ අඩු වෙලා අප්‍රේල් මාසෙ ටිකක් අඩු වෙනවා. අගෝස්තුවෙ ටිකක් අඩු වෙනවා නේ. එහෙම ගිහලා දෙසැම්බර් මාසේ වෙනකොට ඉතුරු වෙන්නේ කාලයි පන්තියේ. ඉතින් මේවයිත් ඒ දෙම තියෙනවා. ඉතින් බලමු අපි ආයෙ අලුතෙන් පටන් ගන්නකොට කට්ටිය එකතු වෙන්න පුළුවන්. ඒතකොට පාසල් විෂය නිර්දේශයත් එක්කම කරගෙන යනවා. දැන් මේ කාලය තුල ඕගොල්ලෝ හොඳට ග්‍රැමර් ටිකත් එකතු කරලා ඉතින් ඒකයි මම කියන්නේ අර හැමෝම මේ ස්පෝකන් එකට ජොයින් වෙලා පුළුවන් දවස් වලට ඉතින් ඉගෙන ගැනීම කරගන්න. හරි. ඒතර ඒකෙත් අපි පාඩම් ටිකක් යනවනේ ග්‍රැමර් ටික. දැන් ඒක අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ඇඩ්ජෙක්ටිව්ස් කියන නවුන්ස් කියන ඊයේ පටන් ගත්තේ නවුන්ස් ඊළඟට ප්‍රොනවුන්ස් කරලා තියෙනවා. මම ඒකේ අර ගෲප් එකට මම දානවා මේ පාඩම් ටික ඔක්කොම මම මේ ඒ ටික ආපහු ඕනනම් මුලින් ඉඳලා බලන්න හැමෝම මේ ඕනනම් මම මේ ගෲප් එකටත් දාලා තියන්නම් ඒ ටික. එතකොට මුලින් ඉඳලා ඒ ටික බලලා ගෙදරදී ස්ටඩි කරන්න පුළුවන් වුණා කියන්නේ මම මේ පාඩම් ටික මම දැන් අපි පාඩම් 11ක් කරලා තියෙනවා ඒකේ. ඒගොල්ලෝ නැති අය වෙන මම මේකටත් දාන්නම්. එතකොට ගෙවල් වලින් කියවන්න. ඒක ජොයින් වෙන්න අපහසු අය කියවලා බලන්න. හරි. ඒකේ අර ඒ කියන්නේ ග්‍රැමර් පාඩම් ටික වෙනමම අපි කරලා තියෙනවා. ඒක බලන්න. හරි. right. එහෙනම් ඔය ටික ගෙදරදී කරලා තියන්න. අපි එහෙනම් නැවත ඉරිදා අපහසු නම් මම මෙසේජ් එකක් දාන්නම් අඟහරුවාදට දාගන්නම් ක්ලාස් එක. හරි. එහෙනම් අදට අපි එතන ඔය ටික අවසන් කරමු. good night all of you. Good night, sir.